මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. උදෑසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය මොහාන් පෙරේරා, ප්‍රකාශය නිශාන්ති සල්පිටිකෝරාල. බුරවී සුලිකුණාටුව දිවයිනට තවත් ආසන්න වෙයි. අද පස්වරුවේ සිට දැඩි සුළං සමග තදවැසි. දීවර හා නාවික කටයුතු වලින් ඉවත්ව සිටින්නේයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීම්. යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය කෙරෙහි ජනතාව තුළ විශ්වාසයක් ඇතිවීමට නම් එය විනිවිද භාවයෙන් යුක්ත විය යුතු බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි. මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 122 දක්වා ඉහළට. මහර බන්ධනාගාරයේ කටයුතු අද සිට යථා තත්ත්වයට, බන්ධනාගාරවල තදබදය අඩු කිරීමට නව සැලැස්මක්. විශේෂ තැන්පතු ගිණුම් විවෘත කිරීමේ වළංගු කාලය දීර්ඝ කෙරේ. කොරෝනා වෛරසයේ ආරම්භය උතුරු ඉතාලිය බව ජර්මන් විද්‍යාඥයෙකු කියයි. ජෙෆ්නා ස්ටැලියන්ස් වෙනුවෙන් තිසර පෙරේරාගෙන් යලි ප්‍රහාරාත්මක පිතිහරමයක්. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. බුරවී සුලිකුණාටුව ත්‍රිකුණාමලයට කිලෝමීටර 400ක් ගිනිකුණ දෙසින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. නිරත දිග බෙන්ගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන අවපාතය බටහිරට නැඹුරුව වයඹ දෙසට ගමන් කර මඩකලපුව හරහා පේදුරු තුඩුව අතරින් ත්‍රිකුණාමලයට ආසන්නව නැගෙනහිර වෙරළට අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ඇතුළු වේ යයි අපේක්ෂා කෙරේ. සුලිකුණාටුව සමග සුළඟේ වේගය පැයට කිලෝමීටර 75ත් 85ත් අතර වෙයි. එය ඇතැම් විට පැයට කිලෝමීටර 95ක් දක්වා ඉහළ යා හැකියි. මෙය ක්‍රමයෙන් බටහිර දෙසට ගමන් කර මන්නාරම් බොක්ක වෙත පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වෙයි. හෙට දවස පුරා එය දිවයින තුල පවතිනු ඇත. මෙම කාලය තුල මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගයද පැයට කිලෝමීටර 80ක් දක්වා ඉහළ යාමට ඉඩ ඇති බැවින් එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකියි. මුහුදු රළ උදම් රළ මට්ටමට වඩා මීටර 1ක් පමණ ඉහළ යාමේ හැකියාව පවතී. වැඩිම තර්ජන ඇත්තේ උතුරු මැද නැගෙනහිර වයඹ බස්නාහිර මධ්‍යම සහ සබරගමුව පළාත්වලටයි. අද සහ හෙට යන දින දෙකේම තද ප්‍රහාරාත්මක සුළං පැවතිය හැකියි. සෙසු පළාත්වලට පැයට කිලෝමීටර 60ත් 70ක් දක්වා වූ තද සුළං පවතී. එමෙන්ම බොහෝ ස්ථානවලට නිරන්තර වැසි හටගනු ලැබේ. නැවත දැනුම් දෙනතුරු දිවයින වටා මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතු වලින් වැළකී සිටින ලෙස අවධාරණය කෙරේ. දැනට මෙම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතු වල යෙදී සිටින අය හැකි ඉක්මනින් ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථාන වෙත පැමිණෙන්නයි දැනුම් දී තිබේ. යම් ආකාරයක හදිසි තත්ත්වයක් ඇති වුවහොත් ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ සහාය ලබාගත හැකියි. දේශීය අධිකරණයේ නව කඩයිමක් සනිටුහන් කරමින් උපරිමාධිකරණයට නව විනිසුරුවරු 21 දෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවේ ඊයේ පස්වරුවේ දිවුරුම් දුන්හ. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයට නව විනිසුරුවරු 6 දෙනෙක්ද, අභ්‍යාචනාධිකරණයට නව සභාපතිවරයෙක්ද, අභ්‍යාචනාධිකරණයට නව විනිසුරුවරු 14 දෙනෙක්ද දිවුරුම් දුන්හ. එහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා අධිකරණයේ ස්වාධීනත්වයේ ආරක්ෂා කර එහි ක්‍රියාකාරීත්වය දේශපාලන හා වෙනත් මැදිහත්වීම් වලින් ඉවත් කිරීමට තමා දැඩි ලෙස කැපවෙන බව පැවසීය. ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභ්‍යාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ සංඛ්‍යාව 1978 සිට නොවෙනස්ව පැවතිනි. ඉහළ උසාවිවල විනිශ්චයකාරවරුන්ගේ සංඛ්‍යාව ඉහළ නැන්වීමේ අවශ්‍යතාව බොහෝ වරක් සාකච්ඡා කෙරුණත් එය නොවෙනස්ව පැවති බව එතුමා පෙන්වා දුන්නේය. 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් මෙම දිගුකාලීන අවශ්‍යතාව සපුරාලීමට හැකි වී තිබේ. යුක්තිය ප්‍රමාද වීම යුක්තිය අහිමි කරනු ලබයි යන කියමන උපුටා දැක්වූ ජනාධිපතිතුමා යුක්තිය පසුදලීමේ කාර්යක්ෂමතාව ඉහළ නැන්වීම සඳහා උපරිමාධිකරණ ධුර සංඛ්‍යාව ඉහළ නැන්වීමට ඉඩ ප්‍රස්තාවද දැන් ලැබී ඇතැයි පැවසීය.
යුක්තිය පසුදලීමේ ක්‍රියාවලිය කෙරෙහි ජනතාව තුළ විශ්වාසයක් ඇතිවීමට නම් එම ක්‍රියාවලිය විනිවිද භාවයෙන් යුක්ත විය යුතු බව එතුමා පෙන්වා දෙයි. අභ්‍යාචනාධිකරණයේ නව සභාපති ලෙස අර්ජුන ඔබේසේකර මහතාද මෙහිදී දිවුරුම් දුන්නේය. මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 122ක් දක්වා ඉහළ යයි. ඊයේ රාත්‍රිය වන විට තවත් සිව් දෙනෙකුගේ මරණ වාර්තා විය. කොළඹ 12 පදිංචි 74 හැවිරිදි පිරිමි අයෙකු නිවසේදී මිය ගොස් තිබේ. කොවිඩ් ආසාදිතව සිටියේදී හටගත් විස බීජ ආසාදනයක් හේතුවෙන් ඇති වූ කම්පනය මරණයට හේතුවයි. කොළොන්නා ප්‍රදේශයේ 74 හැවිරිදි කාන්තාවක්ද නිවසේදී මිය ගොස් තිබේ. COVID-19 සමග මොළය අභ්‍යන්තරයේ ලේ ගැලීමක් සිදුව තිබේ. රාජගිරිය ප්‍රදේශයේ 93 හැවිරිදි කාන්තාවක්ද නිවසේදී මිය ගොස් තිබේ. කොවිඩ් ආසාදනය සමග ඇති වූ ලේ විෂවීම සහ සමේ ආසාදනයක් මරණයට හේතුවයි. කොළඹ 10 ප්‍රදේශයේ 81 හැවිරිදි පිරිමි අයෙකු පෞද්ගලික රෝහලක සිට මුල්ලේරියාව මූලික රෝහලට මාරු කර යැවීමෙන් පසුව මිය ගොස් තිබේ. නිදන්ගත පෙනහළු රෝගයත් සමග COVID-19 ආසාදනය මරණයට හේතුව වී තිබේ. මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුර 20,983ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ දවස තුල ආසාදිතයින් 541ක් හඳුනාගෙන තිබේ. ඒ සියලු දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයෝ වෙති. මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කර රැඳවියන් සහ නිලධාරීන් නිරුපද්‍රිතව ආරක්ෂා කර එහි පාලන කටයුතු දැන් බන්ධනාගාර නිලධාරීන් වෙත භාර දී ඇතැයි හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා කියයි. බන්ධනාගාරයේ ඇති වූ තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන්ද සමග විශේෂ ඒකාබද්ධ මෙහෙයුමක් සිදු කරන ලෙස ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා පොලිස්පතිවරයාට උපදෙස් දී තිබිනි. ඒ අනුව ශ්‍රී ලංකා පොලිසිය විශේෂ කාර්ය බළකාය සහ බන්ධනාගාර නිලධාරීන් එක්ව ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කළේය. මහර බන්ධනාගාරයේ තත්ත්වය දැන් සාමකාමී බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතාද පැවසීය. ජාතික ආරක්ෂාව පිළිබඳ අමාත්‍යංශ උපදේශක කාරක සභාව පාර්ලිමේන්තුවේදී ඊයේ රැසූ අවස්ථාවේ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා කළ විමසීමකදී ඔහු මේ බව පැවසීය. එම බන්ධනාගාරයේ රැඳවියන් 2500ක් අතරින් කොවිඩ් ආසාදිත වන් 189 දෙනෙකු හඳුනාගෙන තිබේ. මහර බන්ධනාගාරයේ ඖෂධ ගබඩාවේ මානසික ව්‍යාකූලතා සඳහා භාවිත කරන වර්ග 3ක ඖෂධ පෙති 21000ක් ගබඩා කර තිබී ඇත. රැඳවියන් තමන් ඇබ්බැහි වී සිටි මත්ද්‍රව්‍ය වෙනුවට එම ඖෂධ භාවිත කිරීමෙන් මෙම නොසන්සුන්කාරී වාතාවරණය උද්ගත වන්නට ඇද්දැයි සොයා බලන බවද ගුණරත්න මහතා පැවසීය. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. දේශීයම බලගන්වන ඔබට රැකවරණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මෝටර් ප්ලස් ලේඩීස් ඔන්ලි. නැවතත් ප්‍රවෘත්ති. මද්‍රව්‍ය වැරදි සඳහා නඩු පැවරීමට අදාළ කරුණු නීතිපතිතුමාගේ උපදෙස් පරිදි ඉකුද්දා පොලිස්පතිවරයා වෙත නිකුත් කළ බව නීතිපති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පවසයි. වර්තමානයේ මතුවී ඇති කොවිඩ් වසංගත තත්ත්වයේ හමුවේ බන්ධනාගාර රැඳවියන් සංඛ්‍යාව අඩු කිරීමේ හදිසි තත්ත්වයක් මතුව තිබේ. ඒ සඳහා සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස අධිකරණ අමාත්‍යවරයා නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයිද ඇය පවසයි. විශේෂයෙන්ම අධිකරණ අමාත්‍යවරයාගේ ඉල්ලීම වී තිබුණේ 1984 අංක 13 දන්න පනත මගින් සංශෝධිත විෂ වර්ග අබින් සහ අන්තරාදායක ඖෂධ පන්ති 54 අයන්න වගන්තිය වෙනුවට 75 වගන්තිය යටතේ නඩු පැවරීම සලකා බලන ලෙසටයි. විශේෂයෙන්ම එහිදී අනාවරණීය වූයේ ගරු නීතිපතිතුමා විසින් නිකුත් කරන ලද නිර්ණායක මත පදනම්ව මද්ද්‍රව්‍ය සහ එම පනත යටතේ 75 වගන්තිය යටතේ නඩු පැවරීම ප්‍රමාණවත් වන්දමින් තවමත් සිදු නොවන නිසා බන්ධනාගාර රැඳවියන් අපමත මුදාහැරීමේ ක්‍රමවේගය ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවන බවයි. එබැවින් මේ සම්බන්ධයෙන් වහාම නිසි ක්‍රමවේදයක් දිවයින පුරා පිහිටා තිබෙන සියලුම බන්ධනාගාර රැඳවියන් සම්බන්ධයෙන් 2020 12 වන දිනට ප්‍රථම සකස් කොට එය ලබන සඳුදා දින ක්‍රියාත්මක කරන ලෙසට අවශ්‍ය සියලුම පියවර ගන්නා ලෙසටත් එය වහාම ක්‍රියාත්මක කරන ලෙසටත් ගරු නීතිපතිතුමා විසින් පොලිස්පතිවරයා වෙත ලිඛිත උපදෙස් ලබා දීමක් සිදු කළා. අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය ප්‍රජා ප්‍රතිකාර හා පුනරුත්ථාපන කඳවුරු දිවයින පුරා ව්‍යාප්ත කිරීමට යයි.
මද්‍රව්‍ය උවදුරින් නිදහස් රටක් බිහි කිරීමේ අරමුණු සාක්ෂාත් කර ගැනීම උදෙසා මෙම පියවරගත් බව එම මණ්ඩලයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්නාත් වෙලගෙදර මහතා කියයි. ඒ වෙනුවෙන් පත් කෙරෙන නව නිලධාරීන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය අද පෙරවරුවේ අන්තරාය කර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේදී සිදු කෙරේ. ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ප්‍රධාන ආරාධිතයයි. අධ්‍යාපනය තුළ සමස්ත වෙනසක් ඇතිවිය යුතුයයි රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමචන්ද් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ පැවසීය. ඒ සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය වෙයි. මානව හා භෞතික සම්පත් ධාරිතාව ඉහළ නැන්විය යුතුය. එමගින් ශීඝ්‍ර සංවර්ධනයක් උදා කරගත හැකිය. සියලු මානව සම්පත් සංවර්ධන විෂයන් රාජ්‍ය අමාත්‍යාංශ 4ක් යටතේ අධ්‍යාපන අමාත්‍යාංශයට ගොනු කිරීමෙන් තමයි සමස්ත රටේ මානව සම්පත් සංවර්ධනය එක ක්ෂේත්‍රයකට කැබිනට් අමාත්‍යාංශයකට ගොනු කරලා තියෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ සම්පූර්ණ වැසීෂය 2021 සඳහා රුපියල් බිලියන 176ක්. මේ වගේම 2021 ආවේ වර්ෂයෙන් තමයි අපිට පටන් ගන්න වෙලා තින්නේ මේ සියලු ව්‍යාධීන්ට ප්‍රතිකර්ම ලබා දෙන එක. අපි සියලු දෙනාම පිළිගන්නවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි. ඒකරු ජනාධිපතිතුමාගේ ඉලක්කය තමයි. එතුමාගේ සිහිනයක්. එතුමාගේ පාලන කාල සීමාව තුළදී මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ මූලික අඩිතාලම දාමා අවසන් කරන්න. කාර්යශූර ඵලදායී නිර්මාණශීලී හා මානුෂීය ගුණාංගයන්ගෙන් පිරිපරපුරක් බිහි කරලීමේ පුළුල් අඩිතාලමක් ඇති කිරීම උදෙසා මුල් ළමාවිය සංවර්ධනය විධිමත් කිරීමට රජය ක්‍රියා කර ඇතැයි අයවැයකාරක සභා අවස්ථාවේ පිළිතුරු කතාව කරමින් රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පැවසීය. විධිමත් අවිධිමත් හා නොවිධිමත් අධ්‍යාපන ක්‍රමෝපදයන් තුලින් කාන්තා පරපුරට ගැලපෙන හා පාසුවෙන් ප්‍රවේශ විය හැකි අධ්‍යාපනයක් ලබා දීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය හා එක්ව අප අලුත් ගමනක් යන්න සූදානම් කියන පණිවිඩයත් මම මේ අවස්ථාවේදී ලබා දෙනවා. ළමා ජීවිතයේදී හා පාසල් ජීවිතයේදී අපගේ ක්‍රියාන්විතයන් තුලින් හිංසනයන්ගෙන් අපරාධයන්ගෙන් අවම වූ සුවසේ ජීවත් වීමට හැකි සෞභාග්‍යමත් සමාජයක් බිහි කිරීමේ දැක්ම යථාර්ථයක් බවට පත් කරගත හැකි බව මට විශ්වාසයක් තියෙනවා. කිසිදු දේශපාලන පාට පක්ෂ ભેදකින් තොරව දරුවන්ගේ සහ කාන්තාවන්ගේ අනාගතය වෙනුවෙන් උපරිම කැප වෙනවා කියන පණිවිඩය මම ලබා අද සිංහල ස්වදේශීය සේවාව ඔස්සේ පෙරවරු 7 සිට 8 දක්වා ප්‍රචාරය වන සුභාරතී සංවාද මණ්ඩපයෙන් සුන්දර පරිසරයක වේගවත් සංවර්ධනයක් යන මාතෘකාව සාකච්ඡා කෙරේ. පසුගියදා ආරම්භ වූ පාර්ලිමේන්තු වැශේෂ විවාදවලට සමගාමීව ප්‍රචාරය වන සුභාරතී වැඩසටහන් මාලාවේ මෙය තවත් පියවරකි. නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා එම සාකච්ඡාවට එක් වෙයි. ඊට අමතරව ග්‍රාමීය නිවාස, වතු නිවාස ඉදිකිරීම හා සංවර්ධන පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරුන්ද සම්බන්ධ කරගැනේ. මෙවන විට හුදකලා ප්‍රදේශයක් බවට පත් කර ඇති සාලමුල්ල ලක්සන්ත සෙවන මහල් නිවාස සංකීර්ණයේ පවුල් සඳහා රුපියල් 5000 වියලි ආහාර බෙදා දීම අද සිදු කරන බව කොළොන්නාව ප්‍රදේශීය ලේකම් HAP ජයකොඩි මහතා ජාතික ගුවන්විදුලියට පැවසීය. එහි පවුල් 1363ක් වාසය කරති. නිවාස සංකීර්ණයේ වත්මන් තත්ත්වය සොයා බැලීමේ හා ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් කිරීමේ නිරීක්ෂණ චාරිකාවක් ඊයේ සිදු කෙරිණි. එම අවස්ථාවට සහකාර ප්‍රදේශීය ලේකම් චමින්ද පරණමාන මහතාද එක්විය. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සංවිධානය කරන දිවයින පුරා රතන සූත්‍රය සජ්ජායනය කිරීමේ වැඩසටහනේ අද දෙහිවල හිල්වීදිය සුදර්ශන ධර්ම නිකේතන විහාරස්ථානයේදී පැවැත්වෙයි. එය පස්වරු 6:30 සිට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වෙළඳ සේවය, සිටි FM සේවය සහ ප්‍රාදේශීය සේවා ඔස්සේ විකාශනය කරනු ලැබේ. ලංකා බැංකුව සහ ඩාලි බට්ලර් සමාගමේ අමෘතා හඳුන්කුරු ඒ සඳහා අනුග්‍රහය දක්වයි. රත්න සූත්‍ර දේශනයේ පැවැත්වීම පිළිබඳ අදහස් දක්වන සුදර්ශන ධර්ම නිකේතන විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ලේල්වල සමිත ස්වාමින් වහන්සේ. ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ හා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පනාවක් අනුව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මෙහෙවනු ලබන දීප ව්‍යාප්ත විහෙර විහාරස්ථානවල මහානුභාව සම්පන්න රතන සූත්‍රය සජ්ජායනා කිරීම පිළිබඳව අපගේ ආශිර්වාදය පළමුව ප්‍රකාශ කරනවා. අද දින දෙහිවල හිල්වීදිය ශ්‍රී සුදර්ශන ධර්ම
ධර්මනිකේතන විහාරස්ථානයේ සවස් 6:30ට මහානුභාව සම්පන්න රතන සූත්‍රය දේශනාව සිදු කරනු ලබනවා. ඒ තුලින් ගරු ජනාධිපතිතුමා අගමැතිතුමා ප්‍රධාන ලක්වැසි සියලු ජනතාවට නිදුක් නිරෝගී සුවය චිරජීවනීය සැලසේවායි ප්‍රාර්ථනා කරනවා. පාර්ලිමේන්තුව අද පෙරවරු 9:30ට යළි රැස් වෙයි. එහිදී අයවැයකාරක සභාවස්ථාවේ විවාදය 9 වන දිනටත් පැවැත්වෙයි. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ වැය ශීර්ෂ අද සාකච්ඡා කෙරේ. ඊට අමතරව ග්‍රාමීය නිවාස ඉදිකිරීම හා ගොඩනැගිලි ද්‍රව්‍ය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය ඇතුළු තවත් රාජ්‍ය අමාත්‍යාංශ 3ක වැය ශීර්ෂ සාකච්ඡා කෙරේ. මීළඟට ප්‍රමුඛ පුවත. උදේම ඩ්‍රයිව් කරගෙන මගේ දියුණුවටම යන ගමනක් නෙවෙයි මේ. මම මේ යන්නේ දේශයම ඉදිරියට ගෙනියන ගමනක්. කාන්තාවන් සඳහාම වෙන් වූ සුවිශේෂී මෝටර රථ රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මෝටර් ප්ලස් ලේඩීස් ඔන්ලි. අනතුරකදී කොල් ඇන්ඩ් මූව් පහසුකම, පැය 24 ප්‍රක්‍රියාත්මක ආපදා සහන සේවාව, දුරබැහැර සිදුවන අනතුරකදී නවාතැන් වියදම් පියවීම, රුපියල් 75,000 දක්වා වන්දි මුදල් වැඩ කරන පැය 3කින් දේශීයම බලගන්වන ඔබට රැකවරණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මෝටර් ප්ලස් ලේඩීස් ඔන්ලි. මේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්නේ. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්වියාව. රුපියල් බිලියන 1.2කට ආසන්න මුදලක් රජයට පාඩු කළ නිලධාරීන් 5 දෙනෙකුගේ වැඩ තහනම් කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි. 2018-2019 වර්ෂවලට අදාළව පොහොර බෙදා හැරීමේදී විෂමාචාර ක්‍රියාවන්ට සම්බන්ධ වීම ඔවුන්ගේ වැඩ තහනමට හේතුවයි. නිසි ප්‍රමිතියකින් තොර පොහොර සඳහා රසායනාගාර පරීක්ෂණ වාර්තා වෙනස් කිරීම ඇතුළු චෝදනා කිහිපයක් පදනම් කරගෙන මෙම තීරණය ගෙන තිබේ. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. ශක්ති හඬ අවධානය පිණිසයි. මෙන්න පුතේ ආර්ය කිරි. කිසිදු අමතර ආදේශයකින් තොරව ලැබෙන පිරිසිදු එළකිරිවල ස්වාභාවික උකු බව නිසා ආර්ය කිරිවලට පවුලේ කවුරුත් හරිම කැමති. එල්ලකිරි. ආර්ය කිරි. ආර්ය කිරි. ආර්ය කිරි. වාහන ලියාපදිංචි කිරීමේදී ලබා දෙන ලියාපදිංචි සහතික අංකතහඩු හා ස්ටිකර් ඉදිරියේදී තැපැල් දෙපාර්තමේන්තුවේ කුරියර් සේවාව හරහා බෙදා හැරීමට බලාපොරොත්තු වෙයි. දැනට පවතින ක්‍රමවේදය යටතේ ඒවා ලබා ගැනීමට සැලකිය යුතු කාලයක් හා වියදමක් දැරීමට ජනතාවට සිදුව තිබේ. එම සියලු අපහසුතා වැළැක්වීමේ අරමුණින් මෙම පියවරගත් බව අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා කියයි. ආර්ය කිරි දඹදිව වන්දනා සත්‍යක්‍රියා අධිෂ්ඨානය. සම්බුද්ධ දේශයෙන් අප ධර්ම දීපයෙන් කොරෝනා වසංගතේ දුරු වේවා ලෝකයෙන්. කොරෝනා වසංගතය දුරු වූ වහාම ආරම්භන ආර්ය කිරි දඹදිව වන්දනාවට තෝරා ගන්නා සදහවතුන් වෙත ආර්ය කිරි සමාගමෙන් එක් අයෙකුට රුපියල් 1,10,000ක් බැගින් මුදල් පිරිනැමේ. ඔබත් අදම ඉල්ලුම් කරන්න. ඔබේ දෙමාපියන්ගේ නම්, ඔබේ ලිපිනය සහ දුරකථන අංකය පැහැදිලිව ලියා ආර්ය කිරි පැකට්ටුවේ තිබෙන නිල් පැහැති ලාංඡනය කපා මේ ලිපිනයට එවන්න. ආර්ය කිරි දඹදිව වන්දනා, තැපැල් පෙට්ටිය 71 ගල්කිස්ස. ලෝක ප්‍රවෘත්ති. කොරෝනා වෛරසයේ ආරම්භය උතුරු ඉතාලියේ බව ජර්මානු ක්ෂුද්‍රජීවී විද්‍යාඥයෙකු වන ඇලෙක්සැන්ඩර් කැකූලී පවසයි. ලොව පුරා කොරෝනා වෛරසය පැතිරීමට එම ප්‍රදේශයේ හේතු වී ඇතැයිද ඔහු පෙන්වා දෙයි. එම වෛරසයේ ජානමය සංයුතිය නිරන්තර වෙනස් වීමකට ලක්ව චීනයේ වුහාන් වෙත පැතිර ගොස් තිබේ. තමා කළ පරීක්ෂණ වලින් මෙය තහවුරු වූ බව ඔහු පෙන්වා දෙයි. මෙම වෛරසය ඉතාලියෙන් පෙබරවාරි මාසයේදී සොයාගෙන තිබේ. නමුත් ඒ පිළිබඳව විශාල අවධානයක් යොමු කර නොමැත. අමරිකාවට සහ යුරෝපයටද වෛරසය ව්‍යාප්ත වූයේ එම ප්‍රදේශයෙන් බව ඔහු කියයි. මෙම වෛරසය දැනට පාලනය කළ හැක්කේ විධිමත් මාර්ගෝපදේශවලින් පමණක් බව ඔහු පෙන්වා දෙයි. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්.
පශු සම්පත් ගොවිපළ ප්‍රවර්ධනය සහ කිරිහා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය ලබන වසරේදී සෞභාග්‍යයා කිරිගව සංවර්ධන ව්‍යාපෘතිය සහ කිරිගව මධ්‍යස්ථාන ව්‍යාපෘතිය ක්‍රියාවට නැන්වීමට සැලසුම් කරයි. මෙහිදී සත්ව අභිජනනය කාර්යක්ෂම කිරීම, සත්ත්ව පෝෂණය ඉහළ නැන්වීම ඇතුළු තවත් වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරයි. ලබන වසරේ සිට 2023 වසර දක්වා අදාළ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ක්‍රීඩාපුවත් ලංකා ප්‍රමියර් ලීග් 2020 පන්දුවෙන් පන්දුව දැනගන්න ජාතික කොහන් විදුලියෙන්. ලංකා ප්‍රමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරඟයෙන් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම පරාජය කර ලකුණු 54ක ජයක් වාර්තා කිරීමට ජෙෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමත් විය. එම කණ්ඩායම කඩලු 8කට ලකුණු 185ක් රැස් කළේය. එහිදී නායක තිසර පෙරේරා යලිත් ප්‍රහාරාත්මක පිටිහරඹයක් දියත් කරමින් පන්දු 28කදී ලකුණු 68ක් රැස් කළේය. 6 පහර 5ක් සහ 4 පහර 5ක් ඊට ඇතුළත්ය. ලකුණු 186ක ඉලක්කයක් හඹා ගිය කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට රැස් කරගත හැකි වූයේ සියලු දෙනා දැවි ලකුණු 131ක් පමණි. උස්මාන් ෂින්වාරි කඩලු 3ක් බිඳ හෙළීය. අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ ඉදිරි නිලවරණයේදී සභාපති ධුරය සඳහා ඉදිරිපත්ව සිටින්නේ වත්මන් සභාපති තෝමස් බෙච් මහතා පමණක් බව එම කමිටුව සඳහන් කරයි. වෙනත් ප්‍රතිඅපේක්ෂකයෙකු මේ දක්වා ඉදිරිපත් වී නොමැත. මේ සඳහා නිලවරණය ලබන මාර්තු මාසයේදී ග්‍රීසියේ ඇතැන්සේදී පැවැත්වේ. එම කමිටුවේ සමාජිකයින් 100කට වැඩි පිරිසකගේ සහයෝගය බැච් මහතාට ලැබී තිබේ. ක්‍රීඩාපුවත් ලංකා ප්‍රමියර් ලීග් 2020 පන්දුවෙන් පන්දුව දැනගන්න ජාතික කොහන් විදුලියෙන්. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ රන් බහඬ පළුදු නොකොට ඉතා ආරක්ෂාකාරී ලෙස තබා ගන්නා අතරම අය කරන්නේ අඩු පොලියකේ. NSB රන් සහන සේවාව මුදල් හදිසියකට රත්තරන් විසඳුම. DFCC බැංකුව නිවාස ගැනුම්කරුවන්ට සුවිශේෂී සහනයක් සැලසීමේ අරමුණින් හැව්ලොක් සිටි නිවාස ව්‍යාපෘතිය සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් තබයි. ඒ අනුව එම ව්‍යාපෘතියේ නිවාස මිලදී ගන්නා ගැනුම්කරුවන් වෙනුවෙන් විශේෂ ණය ක්‍රමයක් හඳුන්වා දී තිබේ. ව්‍යුහගත ණය යෝජනා ක්‍රම සහන කාලයන් සහ නියමිත කාලයට පෙර ගෙවා අවසන් කිරීමේදී අයවීමට නියමිත ගාස්තු කපා හැරීම වැනි ප්‍රතිලාභ රාශියක් එම ණය ක්‍රමයට ඇතුළත්ය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ මේ අලුත් ඕඩරේ සෑහෙන විශාලයි. දැන් ඉඳන් වැඩට ඉක්මන් කරන්න. ඊ ටික ලැබුණොත් අපි බඩු ටික දෙන්න. ලොරිය ඇවිල්ලා. තව 60000ක් අඩුයි. හරි. මම පරක්කු වෙනතු ගෙනත් දෙන්න. NSB එකට යන්න වෙනවා. තාත්තට සල්ලි හදිස්සියක්. ඔබේ රන් බහඬවල වටිනාකම වෙළඳපළ අගයට වඩා බොහෝ වැඩි බව අප දනිමු. ඒ නිසාම රන් බහඬ පළුදු නොකොට ඉතා ආරක්ෂාකාරී ලෙස තබා ගන්නා අතරම අය කරන්නේ අඩු පොලියකේ. NSB රන් සහන සේවාව මුදල් හදිසියකට රත්තරන් විසඳුම. ඉතුරුව ලේසි real time. දවල්ද රැටද ගෙවීම් වලට දැන් LOLC real time. LOLC finance real time app එක දැන් LOLC ඉතුරුම් ගිණුමෙන් ඔබේ ඉතුරුමට ආකර්ශනීය පොලියක්. මුදල් හුවමාරුවට ගාස්තු නැත. ඉතුරුව වැඩියෙන් real time. COVID-19 වසංගතය තත්ත්වයේ බලපෑම් වලින් මිදීම සඳහා ක්‍රියාත්මක කළ ජාතික ප්‍රයත්නයට සහාය ලබා ගැනීමේ අරමුණින් රජය හඳුන්වා දුන් විශේෂ තැන්පතු ගිණුම්වල ඇති මුළු තැන්පතු ප්‍රමාණය ඩොලර් මිලියන 272 ඉක්මවා තිබේ. විදේශ විනිමය විශාල ප්‍රමාණයක් රටට ගෙන්වා ගැනීමට එම ගිණුම හේතු වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. මේ නිසා එහි ධනාත්මක බලපෑම සලකා විශේෂ තැන්පතු ගිණුම් විවෘත කිරීමේ වළංගු කාලය ලබන වසරේ අප්‍රේල් 7 වෙනිදා දක්වා දීර්ඝ කර තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය වන www.dfe.lk වෙත පිවිසීමෙන් මෙම ගිණුමේ වැඩිදුර තොරතුරු ලබා ගත හැකියි. නැවතත් වෙබ් අඩවි ලිපිනය www.dfe.lk. ආර්ථික පුවත් ආවරණය අයියෝ ආද අප්පා මේ යන්නේ නෑනේ. මේ ඔය වසන්තයි යන්නේ. ඇයි මල්ලි මොකද හදිස්සිය? නෑ ඉතින් සල්ලි තමයි හදිස්සිය. ඇත්තද? හැබැයි සල්ලි හදිස්සි උනාට මල්ලි හදිස්සි වෙන්න එපා. ඕනම LOLC ෆයිනෑන්ස් ශාඛාවක ත්‍රිවිලර් එකේ පොත තියලා එවලේම සල්ලි ගන්න. LOLC ෆයිනෑන්ස් වීල් පොතට කෑෂ්. වීල් පොතට ඉවිලෙම කෑෂ් අතට.
කාලගුණ වාර්තාව. බුරවේ සුලිකුණාටුව ත්‍රිකුණාමලයට කිලෝමීටර් 400ක් ගිනිකොන දෙසින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. නිර්ත දිග බෙන්ගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන අවපාතය බටහිරට නැඹුරුව වයඹ දෙසට ගමන් කර මඩකලපුව සහ පේදුරු තුඩුව අතරින් ත්‍රිකුණාමලයට ආසන්නව නැගෙනහිර වෙරළට අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ඇතුළු වේ යයි අපේක්ෂා කෙරේ. සුලිකුණාටුව සමග සුළඟේ වේගය පැයට කිලෝමීටර් 75 85 අතර වේ. එය ඇතැම් විට පැයට කිලෝමීටර් 95ක් දක්වා ඉහළ යා හැකියි. මේ ක්‍රමයෙන් බටහිර දෙසට ගමන් කර මන්නාරම් බොක්ක වෙත පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වෙයි. හෙට දවස පුරාද එය දිවයින තුල පවතිනු ඇත. මෙම කාලය තුල මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගයද පැයට කිලෝමීටර් 80ක් දක්වා ඉහළ යාමට ඉඩ ඇති බැවින් එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකියි. මුහුදු රළ උදම් රළ මට්ටමට වඩා මීටර 1ක් පමණ ඉහළ යාමේ හැකියාව පවතී. වැඩිම තර්ජන ඇත්තේ උත්තර උතුරු මැද නැගෙනහිර වයඹ බස්නාහිර මධ්‍යම සහ සබරගමුව පළාත්වලටයි. අද සහ හෙට යන දින දෙකේම තද ප්‍රහාරාත්මක සුළං පැවතිය හැකියි. අනුපස් වසරක අභිමාන ආසියානු ගුවන්විදුලි වංශකතාවේ උරුම ලද්දු කළම්බු කෝලින් කතා කරමු. 50 දශකයේ එකවරම ගුවන් විදුලියෙන් ශාන්ත සුජාත ගී හඬක් ඇසුනි. නම සුජාතා පෙරේරාය. ගීතය මල්සේ දිලේවා යන්නේ. එවිට ඇයගේ වයස අවුරුදු 18කි. ඇය අද රටම හඳුනන සුජාතා අත්තනායකය. ඉරට හොරින් ගිය ගිරවට ආලි වෙන්ද ඉරගිර සඳට හොරින් ගියහාවට ආලි වෙන්ද සඳහා පාසල් අධ්‍යාපනයෙන් පසු රජයේ සංගීත විද්‍යාලයෙන් සංගීතය හදාරා කතිකාචාර්යවරයෙක් සහ අධ්‍යාපන නිලධාරිණියක වූවාය. ශාස්ත්‍රීය උපාධිය ලබා ගැනීමට ඉන්දියාවට ගිය සුජාතා අත්තනායක ලක්නෝ සරසවියෙන් විශාරද උපාධිය ලබා ලංකාවට පැමිණෙයි. මොන විෂය ඉගෙන ගත්තත් සෞන්දර්ය හැමෝගෙම හද තුල හෝ ඇඟේ තියෙනවා. ජීවන විල මැද වැජඹෙන කැපුලකි රෝබර ගුවන්විදුලියේ ශාස්ත්‍රීය වැඩසටහන ඉදිරිපත් කළ ප්‍රථම කාන්තාව සුජාතා අත්තනායකය. ඇය චිත්‍රපට ගීතයට පිවිසෙන්නේ එවක ඉන්දියානු ආරට ගී ගැයූ ගායිකාවන් අභිබවමිනි. මේ මම 1972 වගේ කාලේ වීදුරු ගෙවල් චිත්‍රපටයට ලන්ත්‍රා සමග ගායනා කරපු ගීතක්. මගේ සිත උදුරාගනු හංසයානිනි ආදරේ මදාරා පර සතු විලේ. 70 දශකයේ විශාල චිත්‍රපට සංඛ්‍යාවක ගී ගැයීමට සුජාතා අත්තනායකට හැකිවිය. හින්දි, දෙබල, උර්දු, මලයාලම්, ඉංග්‍රීසි යන භාෂාවලින් ගී ගයා ඇති සුජාතා ආසියානු හින්දි සේවයේ හින්දි ගීතයක් ගායනා කළ එකම සිංහල ගායිකාවයි. දෙමළ චිත්‍රපට 20කට පමණ ගීත ගායනා කළාය. එමෙන්ම ඇය දක්ෂ නර්තන ශිල්පිනියකි. සුජාතා අත්තනායක ගුවන්විදුලි ශිල්පිනියක ලෙස ගීත දහසකට වැඩි ප්‍රමාණයක් ගායනා කළ ශිල්පිනියකි. ඇයගේ ස්වර පරාසය ඉතා ඉහළය. ඒ හඬින් දශක 5ක පමණ කාලයක් රසිකයන් පින වූ සුජාතා අත්තනායක තවත් චිරාත් කාලයක් අප සිත් සෞන්දර්යයෙන් සුපුෂ්පිත කරනු ඇත. ගඟුල විලස සසලි සසලි සිතුවිලි ආශාරණී සුජාතා අත්තනායක ආසියානු ගුවන්විදුලි වංශකතාවේ නොමැකෙන චරිතයකි. කළම්බු කෝලින් කතා කරමු. 95 වසරක අභිමාන ප්‍රවෘත්ති අවසන් කිරීමට පෙර යලි සිරස්තල බුරවී සුලිකුණාටුව දිවයිනට තවත් ආසන්න වෙයි. අද පස්වරුවේ සිට දැඩි සුළං සමග තද වැසී. දීවර හා නාවික කටයුතු වලින් ඉවත්ව සිටින්නේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීම්. යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය කෙරෙහි ජනතාව තුළ විශ්වාසයක් ඇතිවීමට නම් එය විනිවිද භාවයෙන් යුක්ත විය යුතු බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි. මේ රට කොවිඩ් මරණ සංඛ්‍යාව 122 දක්වා ඉහළට.
මහර බන්ධනාගාරයේ කටයුතු අද සිට යථා තත්වයට බන්ධනාගාරවල තදබදය අඩු කිරීමට නව සැලැස්මක්. විශේෂ තැන්පතු ගිණුම් විවෘත කිරීමේ වළංගු කාලය දීර්ඝ කෙරේ. කොරෝනා වෛරසයේ ආරම්භය උතුරු ඉතාලිය බව ජර්මානු විද්‍යාඥයෙකු කියයි. ජැෆ්නා ස්ටැලියන්ස් වෙනුවෙන් තිසර පෙරේරාගෙන් යළි ප්‍රහාරාත්මක පිතිහරඹයක්. ජාතික ගුවන්විදුලියේ උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති මින් සමාප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45ට බලාපොරොත්තු වන්න.